නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මහා ධාතු පරිනිර්වාණය උතුම් දහම් වැඩසටහන සමග ඔබ අද මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට සැදී පැහැදී සිටින්නේ. පින්වත් රන්දිල් ලලින්ද්‍ර සහ ජීවන්ති රන්දිලගම යන දෙපළ විසින් ඒ දෙදෙනාගේ දෙමව්පියන් විමලසිරි රන්දිලිගම පියාණන්ටත් ගුණපාල පියාණන්ටත් ඉන්ද්‍රලතා රන්දිලිගම මෑණියන්ටත් ඒ වගේම ශාමලී ගුණපාල මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරමින් අද මේ ධර්ම දාණය සිද්ධ කරන්නේ. ඉතින් ඔබට බොහෝ සන්තෝෂයටපත් වෙන්න පුළුවන්. අපේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේ මේ අසිරිය ආනුභාවය අන් අයට අහන්න සලස්වීම තුළින් ඒ ධර්ම දානයේ පින ඔබට රැස් වෙනවා අනන්ත අප්‍රමාණව. ඉතින් ඒ පින් බලෙන් ඔබ සුවපත් වෙනවා. මේ ධාතු කතාවේ ප්‍රධාන මරමණ තමයි පහන් සිත ඉපදවීම, ශ්‍රද්ධාව ඉපදවීම. පහන් සිතින් සෑයකට එක මලක් පූජා කළත්, අත් දෙක එකතු කරලා වන්දනා කළත්, සාදු කිව්වත් ඒකම නිවනට මූලික කාරණයක් වෙනවා. ප්‍රඥාවෙන් අග්‍රේශ්වර අනන්ත බුදුගුණ ලෝකයට දේශනා කළ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අත් දෙක එකතු කිරීමක් ඇද්ද සාදු කියලා. ඒවම නිවනට මුල් වෙනවා කියලා. මූලික කාරණයක් වෙනවා කියලා. හේතුව පින්වත්නි, අපි බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන මලක් පූජා කරනකොට ඒ මල එක මලක් වුණාට බුදුරජාණන් වහන්සේ ගුණ අනන්තයි, අප්‍රමාණයි. ඒතර පින රැස් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය අනුව. හිතයි පැහැදිලා තියෙන්නේ. එක හඳුන් කුරක් පූජා කළත්, එක පහනක් පූජා කළත් අපේ හිත පැහැදිලා නම් බුදු ගුණයට, බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයට, එතකොට මේ පැහැදීම අනන්ත අප්‍රමාණ නිසා ඒ පූජා කරන දේ වස්තුවක් විතරයි. ඉන් ජනිත වන කුසලය අනන්තයි, අප්‍රමාණයි. ඒ නිසා තමයි එක මලක් පූජා කළත් නිවන් දැකලා තියෙන්නේ. හැබැයි හිතේ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් නැත්තම්, අවබෝධයක් නැත්තම්, තේරුමක් නැත්තම් නොපහන් සිතින් මල් කෝටියක් පූජා කළත් අර පහන් සිතින් එක මලක් පූජා කරන පින එන්නේ නැහැ. ඒ නිසා සිතේ පැහැදීමම ඕන. දැන් හිතේ පැහැදීම හොඳට තියෙනවා නම් මෙතෙක් පූජා කරපු මල් එමටයි. කී ගමනක් අත් දෙක එකතු කරලා සාදු කියලා අපි වැඳලා තියෙනවද? චෛත්‍ය රාජයන් වහන්සේලා කී දෙනෙක් වන්දනා කළා තියෙනවද? බෝධීන් වහන්සේලා කී නමක් අපි වැඳලා තියෙනවද? අපි ගමන් බිමන් යනකොට කොච්චර ස්තූප අපිට ඇස් වලට පේනවද? කොච්චර බුද්ධ ප්‍රතිමා ඇස් වලට පේනවද මේ ලංකාවේ? ඒ නිසා
පහන් සිත තියෙනවා නම් මිනිස්සු ලාමක විදියට මැරෙන්නේ නැහැ. පහන් සිත තියෙනවා නම් අසරණ වෙලා මැරෙන්නේ නැහැ. පහන් සිත තියෙනවා නම් මරබියේ මැරෙන්නේ නැහැ. එච්චර පිහිටක් තියෙනවා පහන් සිතේ. ඉතින් ඒ නිසා අදත් අපි ඔබට මහා ධාතු පරිනිර්වාණය බුදුරජාණන් වහන්සේගේ ධාතු පරිනිර්වාණය වෙන දවස දක්වා ධාතුන් වහන්සේලාගේ වංශ කතාව තමයි කියලා දෙන්නේ. පින්වතුනි මේ ධාතුන් වහන්සේලාගේ වංශ කතා තියෙනවා මීට අවුරුදු 600කට කලින් වගේ ලියවුණ ධාතු වංශය කියලා පොත් වහන්සේ නමක් තියෙනවා. කකුසඳ කියලා තෙරුන් වහන්සේ නමක් ලියපු. ඉතින් ඒකේ ධාතුන් වහන්සේලා බෙදුන විදිහක් තියෙනවා. ඒ වගේම වැඩිපුරම විස්තර තියෙනවා නලාට ධාතු වංශය. නලාට ධාතු වංශය කියන්නේ අපිට හුරු ලලාට ධාතු වංශය කියලා. සේරුවිල නලල් ධාතුන් වහන්සේ පිහිටන ආකාරය තමයි තියෙන්නේ. නමුත් මුලින් ධාතු බෙදෙන විස්තර තියෙනවා. පාලි ධාතු වංශය කියලා තියෙනවා. සිංහල ධාතු වංශය කියලා තියෙනවා. රුවන්වැලිසෑය ධාතු විස්තරය තියෙනවා. ඒක තූප වංශය. දළදා වංශයේ විස්තර තියෙනවා දහඨා වංශය. දළදා සිරිත, දළදා පූජාවලිය. ශ්‍රීපාදයේ විස්තර තියෙනවා සමන්තකූට වර්ණාව. ඊළඟට කේස ධාතු වංශය. තව තියෙනවා බුරුම පොතක් තියෙනවා චකේස ධාතු වංශය කියලා. ඊළඟට සද්ධර්මාලංකාරයේ පූජාවලිය. ඊළඟට ත්‍රිපිටකයේ තියෙනවා ධාතු භාජනීය කතා. මේ ඔක්කොගෙම තමයි පින්වතුනි මේ ධාතු විස්තරය කියන එක හැදෙන්නේ. මෑත භාගයේ ඒ කරුණු කුණු කරලා ලියපු හොඳ පොතක් තමයි ගයාංචානුක විද්‍යාන පතරණ මහත්මයාගේ ධාතු විස්තරය. ඉතින් පොත් දුර්ලභයි. ඉතින් ඒ එච්චර පොත් ගොඩක් කියවලා සාමාන්‍යයෙන් මිනිස්සෙකුට පහන් සිතක් උපද්දවා ගන්න. ඉතින් පරණ පොත්පත් මිනිසුන්ට පරණ භාෂාව දැන් තේරෙන්නේ නැහැ. ඊළඟට ගොඩාක් මේ පොත්පත් මිනිස්සු අතරට යනවත් අඩුයි. ඉතින් නමුත් හොයාගෙන යන අය කොහින් හරි හොයාගෙන යනවා. නමුත් හුදී පින්වත්නි මේ ගෙවල් වල වාසය කරන සාමාන්‍ය පොත්පත් කියවන්නට අමාරු. එහෙම නැත්නම් ධර්මයේ ශ්‍රවණය කරන්න ආසයි, ධර්ම ඉගෙන ගන්න ආසයි. නමුත් පොත්පත්වල කියව ගන්න අමාරු අය ඉන්නවා. ඉතින් ඒ අයටත් කියවපු අයටත් සියලු දෙනාටත් සිත පහන් සංවේගයට පත්වීම පිණිස මේ ධාතුන් වහන්සේලාගේ වංශ කතා පරම්පරාව අපි ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ දහම් වැඩසටහනෙන් ඔය හැම පොත් වහන්සේ නමකගෙම විස්තර කියවෙනවා. හැම පොත් වහන්සේ නමකගෙම විස්තර කියවෙනවා. දැන් මීට කලින් අපි කතා කළා බුදුරජාණන් වහන්සේගේ සෝපාදිශේෂ පරිනිර්වාණ ධාතුව, අනුපාදිශේෂ පරිනිර්වාණය ගැන. ඊළඟට මහා ධාතු පරිනිර්වාණය ගැන අපි කතා කරගෙන යන්නේ. පින්වත්නි මේ ධාතු කතාව මනාව ශ්‍රවණය කරන්න. මක් නිසාදයත් මේ මහා ධාතු පරිනිර්වාණය අවසානට සිදු වෙන මොහොතේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුර මැවි අසංඛ්‍ය ගණන් දෙවිවරුන්ට දහම් පදයක් අහන්න ලැබෙනවා බුදුරජාණන් වහන්සේගෙන්. එදාට මෝරා පින් ඇති යෝනිසෝ මනසිකාරයේ පිහිටුවාගෙන ජීවිතේ විමසන පිනැත්තන්ට අසංඛ්‍ය ගණන් දෙවිවරුන්ට ධර්ම අවබෝධය කරන්න තව එක අවස්ථාවක් සැලසෙනවා. මේ ධාතු පරිනිර්වාණ අවස්ථාවේ. හැබැයි මිනිසුන්ට මේ අවස්ථාව සැලසෙන්නේ ඒක සැලසෙන්නේ දෙවියන්ට. ඉතින් පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේ කුසිනාරාවේ පිරිනුවම් පාවදාලා. ඒ පිරිනුවම් පෑමෙන් ශ්‍රී දේහය රන්දිනී දැවීමත් සමග ධාතුන් වහන්සේලා බෙදුණා. ඒ විස්තරය කියන්න කලින් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේම මේ ලෝකේ ප්‍රධාන ස්තූප 4ක් හැදුණා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේම බුදුරජාණන් වහන්සේට වෙනුවෙන් ස්තූප ප්‍රධාන 4ක් හැදුණා. එකක් තමයි පින්වත්නි ඇසලපොම් පොය දවසේ බුදුරජාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරලා මහ බෝධිසත්වයෝ සිද්ධාර්ථ මහ බෝධිසත්වයෝ අනෝමා ගඟෙන් එතර වෙලා අනෝමා කියන ගඟෙන් එතර වෙලා ඒ සිදුහත් කුමාරයාගේ මංගල කඩුව අතට අරගෙන තමන්ගේ දිගුවන් කේස කලාපේ රාජකුමාරවරු කෙස වවනවා. මනාව සොඳුරුව කැරිලි ගැසී
ලස්සනට තිබුණ කෙස් කලඹ උඩට ඔසවලා මඟුල් කඩුවෙන් ඒ කෙස් වැටිය කැපුවා. ඒ මඟුල් කඩුවෙන් කෙස් වැටිය කපලා අතට අරගෙන ඉන්ද්‍රනීල කේස තද්ද නිල් පාට කේස මම මේ අභිනිෂ්ක්‍රමණය කරලා යම් සත්‍යයක් සොයාගෙන යනවා නම් ඒ මාගේ අදහස සඵල වෙනවා නම් මේ කෙස් බිම වැටෙන්න එපා කියලා ආකාශයට විසි කළා. ආකාශයට දැමුවා. එතකොට මහා බෝධිසත්වයන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණය දෙවියන් බඹුන් බලා සිටින දෙයක්. ඒ නිසානේ ගටිකාර බ්‍රහ්මරාජය එතෙන්ට පැමිණුණේ. ඒ නිසානේ අභිනිෂ්ක්‍රමණය කරනකොට මාරයා ඉස්සරහට පැමිණුණේ. සක්දෙවිඳු ඒ දෙස බලාගෙන සිටියා. මොනරෙකුගේ ගෙලේ තියෙන තද නිල් පැහැයෙන් බබලන ඒ කේස ධාතුන් වහන්සේලා ඒ කෙස් වැටිය ආකාශයට පැන නගිනකොට දැන් බිමට වැටෙන්නේ ආකාශයේ රැඳුණා. සක්දෙවිඳු ඉන්ද්‍රනීල මාණික්‍ය කරඬුවකට ඒ කෙස් වැටිය රැගෙන සක්දෙවිඳුගේ විමානේ යොදුන් 3ක් උස ඉන්ද්‍රනීල මාණික්‍ය ස්තූපයක තැන්පත් කළා. ඒ සෑයට කියනවා සිළුමිණි මහසෑය. එතකොට සම්බුදු රජාණන් වහන්සේ නමකගේ ධාතු තැන්පත් සෑය ගැන කවර කතාද? සම්බුදු නොවී තිබියදීම අභිනිෂ්ක්‍රමණය කරන දවසේ කැපූ කිස් වැටියට සක්දෙවිඳු ඇතුළු දෙවිවරු වඳිනවා. සිළුමිණි මහසෑය. දැන් මේ සිළුමිණි මහසෑය ගැන ওই පැරණි පොත්පත්වල තියෙන කතා තියෙනවා. බෝධි තතෝ පුරිමංචේව චුලා දුස්ස මනීරිති තාවතින්ස මුනින්දස්ස තිදස්සින්දේන පූජිතා. බුදු වීමට පෙර සිටම තවතිසාවැසි සක්දෙවිඳු විසින් අප බුදුරජාණන් වහන්සේගේ කේස ධාතුන් වහන්සේලා පිදුවා. චූලා තියෝජන අබ්බේ මනිතූපේ පතිට්ඨිතා තහින් දක්ඛින දාඨාච දක්ඛිනක්ඛ කමේවච. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඒ කේස කලාපය ස්තූපේ තැන්පත් කළා සිළුමිණි සෑයේ 3 යොදුන් උසයි. පස්සේ කාලේ දකුණු දලදා වහන්සේත් දකුණු අකුධාතුන් වහන්සේත් සක්දෙවිඳු ඒ සිළුමිණි සෑයෙම තැන්පත් කළා. පස්සේ කාලේ පිරිනුවම් පෑවට පස්සේ පරිනිබ්බුතම්හි සම්බුද්දේ නිහිතා ධාතුයෝ දුවේ තං චූලාමණී චේත්‍යංච නමාමි සිරසාහං. ඔය ඉස්සර පැරැන්නෝ වැඳපු ගාථා. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ දලදා වහන්සේ අකුධාතුන් වහන්සේ සිළුමිණි සෑයේ තැන්පත් වුණේ. ඒ උතුම් සිළුමිණි සෑයට මම වන්දනා කරමි කියලා ගාථාවල තියෙන්නේ. එතකොට සිළුමිණි සෑය ගැන දැන් තියෙනවා මේ පින්වතුන්ට මතකද සුළුගුළු උපාසකතුමා. සුළුගුළු උපාසකතුමා සිළුමිණි සෑය වන්දනා කරන්න ගිය මොහොතේ අපේ මලියදේව මහරහතන් වහන්සේ සමග ඉතින් දැකලා තියෙනවනේ දුටුගැමුණු දිව්‍ය රාජ්‍යයා, සද්ධාතිස්ස දිව්‍ය රාජ්‍යයා, ඒ වගේම අපේ සන්තුසිත දිව්‍ය රාජ්‍යයා. ඒ දිවිවරු ඇවිල්ලා සිළුමිණි සෑය වඳිනවා. ඒ සිළුමිණි සෑයෙන් වඳිනකොට දෙවියන්ගෙන් ලැබිච්ච දිව්‍ය සලු දෙකක් සුළුගුළු උපාසකතුමාට ලැබුණානේ. ඒ සුළුගුළු උපාසකතුමා ඒවා තැන්පත් කරලා ඒ පස්සේ කාලේ ඒවා තැන්පත් කරලා ස්තූප හැදුවා. ඒ ස්තූපවල පරණ වස්ත්‍ර අපි ඉදිරියේදී විහාරස්ථානවල නම් ඔබට කියන්නම්. ඒවා තැන්පත් කරලා ස්තූප හදලා පස්සේ කාලේ සලු පවා මතුණා. මේවා බොරු නෙවෙයි සත්‍ය දේවල්. ඉතින් ඒ නිසා සිළුමිණි සෑය කියන එක බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේම හැදිච්ච ස්තූපයක්. බුදුරජාණන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණය කරන වෙලාවේ කැපූ කිස් වැටිය තැන්පත් කරලා ඒ කිස් වැටිය කැපූ මඟුල් කඩුව ජනශ්‍රුතියෙන් එනවා, ජනවහරයෙන් එනවා. මේ මඟුල් කඩුව තැන්පත් වෙලා තිබෙන්නේ කතරගම කිරිවෙහෙරේ. ඒතර කතරගම කිරිවෙහෙරේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ මහාසේන දිවි රාජයාට ලබලා දුන්න කේස ධාතුන් වහන්සේලාත් මඟුල් කඩුවක් තැන්පත් තිබෙන බවයි
අපි කවුරුත් දන්නේ වඳින්න පුදන්නේ. ඉතින් ඒ නිසා පහන් සිතින් වැඳ පුදා ගන්න සුදුසු කාරණා. ආය ඒ කිස් වැටිය සින්දේ යන්සේද ඉපමණකින්ම එදා පටන් කෙලෙස් සිඳින්ටයි පටන් ගත්තේ. ඒ සිදුහත් කුමාරයාගේ මඟුල් කඩුව ආයස් ප්‍රාණියෙක්ගේ ජීවය තුර කරන්න ලේසොලවන්න එස වෙලා නැහැ. ගී ජීවිතේ සිඳින්නම ඒ මඟුල් කඩුව එස වුණා. ගී ජීවිතේ සිඳින්නම. ඉතින් ඒ නිසා ඒ සිළුමිණි සෑයේ කතාව. සලුමිණි මහසෑය කියලා තියෙනවා. එදා ඒ මහා බෝධිසත්ව උතුරු සල්ුවක් වගේ දාගෙන හිටිය අභිනිෂ්ක්‍රමණය කරපු දවසේ. ඊට පස්සේ දැන් එතකොට ශාරීරික ධාතුවක් විදිහට තමයි සිළුමිණි සෑය. බුදුරජාණන් වහන්සේ පොරවාගෙන හිටිය සලුවක් ඉන්නට දවටාගෙන හිටපු සලුව තිබුණා. ඒ සලුව ආභරණ වලින් තමයි ගැටගසා තිබුණේ. එතකොට ඒ සලුව ලිහලා ගඩීකාර බ්‍රහ්ම රාජ්‍යය විසින් දුන්න චීවර පොරවාගෙන ඒ සලු දෙක අරගෙන මම මේ යන ගමන සඵල වෙනවා නම් ඒකාන්තයෙන් මේ සලු බිමට නොවැටේවා කියලා ආකාශයට මේ දැමුවා. ඒ සලු ආකාශයේ මුදුනට පැමිණියා බිමට වැටෙන්නේ නැතුව. එතකොට ග්‍රහ ජීවිතේ ගත කරපු කෙනෙක් නෙමෙයි. පැවිදි වෙලා නැහනේ. දැන්නේ පැවිදුනේ. ඒ ගිහි ජීවිතේ අවසානයේ ඇඳපු වස්ත්‍රය කාම සංඥාවක් නැති. ඉංගිලි 10කින් ලෝක ධාතු 10ක් එළිය කරන මහා බ්‍රහ්මයා ඒ සලුව රන් කරඬුවෙන් වඩාගෙන බ්‍රහ්ම ලෝකයේ තැන්පත් කරලා යොදුන් ගණන් උස ස්තූපයක් කළා. ඒකට කියනවා සලුමිණි සෑය. දැන් ඒකේ විස්තර තියෙන්නේ බ්‍රහ්ම ලෝකේ දුස්සවරං වාම අක්ඛක ධාතුයා සද්ධිම් පූජෙන්ති බ්‍රහ්මානෝ තූපේ ද්වාදස යෝජනේ අහම්පිතේ නමස්සාමි දුස්සචේතිය මුත්තමං. පැරැන්නෝ බලන්න සිළුමිණි සෑය සලුමිණි සෑයට ගාථා කියලා වැඳලා තියෙනවා. මම මේ ගාථා අපි ඉදිරියට මහමේඝ පුවත්පතේ පළ කරන්න. එතකොට ඔබට මේ ගාථා කියලා වඳින්න පුළුවන්. එතකොට බ්‍රහ්ම ලෝකේ දුස්සවරං වාම අක්ඛක ධාතුයා ඒ මහ බෝධිසත්වයන්ගේ සලු තැන්පත් වුණ ඒ සලුමිණි සෑයේම තමයි පස්සේ කාලේ වං අකු ධාතුන් වහන්සේ තැන්පත් වුණේ. සද්දිම් පූජෙන්ති බ්‍රහ්මානෝ තූපේ ද්වාදස යෝජනේ. ඒ ස්තූපය 12 යොදුනක් උසයි කියනවා. දැන් සිළුමිණි සෑය 3 යොදුනක් උස. යොදුන් 3යි උස. සලුමිණි සෑය යොදුන් 12ක් උසයි. ඉතින් ඒ සලුමිණි සෑයට මම වන්දනා කරමි කියලා වන්දනා කරනවා. ඉතින් පින්වතුනි ඒ බ්‍රහ්ම ලෝකයේ තිබ්බ සලුමිණි සෑය මිනිසුන්ට එහෙම දකින්න බෑ, දෙවියන්ටත් දකින්න බෑ. මොකද දෙවියෝ බ්‍රහ්ම ලෝකේ කරා යනවා කියලා එකක් නෑ. ධ්‍යාන 이르දි වලින් 이르දි විශ්ෙන් ගියොත් හැර මිනිසුන්ටත් 이르දි විශ්ෙන් ගියොත් හැර බ්‍රහ්මයන්ගේ ලෝකෙ දකින්න බෑ. ඉතින් ගංගානම් ගඟ හරහා වඩින බද්දජී මහරහතන් වහන්සේ තමන්ගේ 이르දි බලයෙන් සලුමිණි සෑය අතට අරගෙන මේ සකල ලෝකයට දකින්න සලස්වලා තියෙන 이르දියෙන් ගංගානම් ගඟ මැදදී 이르දි ප්‍රාතිහාර්ය පාලා බද්දජී මහරහතන් වහන්සේ තමයි දෙවියන්ටත් මිනිසුන්ටත් එකම එක අවස්ථාවක් සලුමිණි සෑය අතට අරන් ඒ කියන්නේ යොදුන් 12ක ස්තූපයක් අතට ගත්තා කියනකොට රහතන් වහන්සේලාගේ ඉරිදිය කොහොමද? දෙවියන්ටත් මිනිසුන් එදා තමයි සියලු දෙනා සාදුකාර දීලා වන්දනා කරලා තියෙන්නේ. පස්සේ කාලේ ධාතු බෙදීමෙන් පස්සේ පිරිනිවනින් පස්සේ බුදුරජාණන් වහන්සේගේ වං අකු ධාතුන් වහන්සේ තැන්පත් වුණා සලුමිණි සෑයේ. වං අකු ධාතුන් වහන්සේ තවමත් තැන්පත්ව තිබෙන්නේ බ්‍රහ්ම ලෝකේ. එතකොට ඔන්න ඔය ස්තූප දෙක මහා බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න පෙරම හැදුනා. ඊට පස්සේ පින්වතුනි මේ පින්වතුන්ට මතකද සස්සතිය ගත කරද්දී තපස්සු බල්ලික දෙදෙනා අපගේ බුදුරජාණන් වහන්සේට විලඳ මී පිඩු පූජා කළා.
මේ බෙදපු හාල් වලට මී පැණි දාලා හදන අග්ගල වගේ එකක් ඔය විලඳ මී පිඩු කියන්නේ. සාමාන්‍යයෙන් අපි විලඳ වලට පොරි වලට මී පැණි දාලා පූජා කරනවා. ඉතින් ඒ අපේ ව්‍යවහාර සාමාන්‍යයෙන් ඒවා අටුවාවල එහෙම විස්තර වෙන්නේ මේ විලඳ කුඩු කරලා හාල් බෙදපු ඒවා කුඩු කරලා එහෙම නැත්නම් ඔය ධාන්‍ය බෙදපු ඒවා කුඩු කරලා ඒකට මී පැණි දාලා ගුලි කරලා ගන්න ආහාරයක් කියලා. ඒ විලඳ මී පිඩු පූජා කරලා බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ධර්මයේ සරණ ගියා. ද්වේවාචික උපාසකවරු කියන තපස්සු බල්ලික විලඳ දෙබෑයන්. ඔවුන් එතෙන්ට පැමිණුවේ පුරාණ ඥාති දේවතාවියා. මම හිතේ කලින් ජීවිතේ මෑණියෝ. බුදුරජාණන් වහන්සේ දින 49ක් ආහාර වැළඳුවේ නැහැ. මාක් නිසාද දින 49ක් කට හරියන විදිහට එදා සම්බුද්ධත්වයට පත් වෙන දවසේ සුජාතා සිටු දේවිය ලබලා දුන්නා වූ කිරිපිඩු ගුලි 49ක් කළා තමයි වැළඳුවේ. ගුලි 49ක් කළා. එක දවසට එක ආහාර ගුලියක් දිරවනවා. එහෙමයි ඒව තමයි ඉතින් ආශ්චර්ය දේවල්. මේ බාහිර භෞතික ලෝකයේ සිද්ධ වෙන ආශ්චර්ය දේවල්. ඊට පස්සේ දැන් දවස් 7 ගෙවා 49 වෙනි දවසත් ගෙවුන තැන භාග්‍යතුන් වහන්සේ සිතුවා මම මොදවණේ කලේ නෑනේ කියලා. සක්දෙවිඳු තමයි අනෝතත්ත්ව විලේ පිරිසුදු පැම් බුදුරජාණන් වහන්සේට පිළිගැන්වුවේ. දැහැටි පිළිගැන්වුවේ. අරලු පිළිගැන්වුවේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට මුව පිසදාන්ට සලු පූජා කළේ. භාග්‍යතුන් වහන්සේ දානි වළඳන්ට සිතනකොට ඒතන හිටපු ඒ රුක්ෂයට අධිග්‍රහිත දේවතාවියා ඒ කිරිපලු රුක්ෂයේ ළඟින් වෙළඳාම යන කරත්ත වලින් වෙළඳාම යන තපස්සු බල්ලික වෙළඳ දෙබෑන්ගේ කරත්ත පොළොවේ එරෙන්න සැරසුවා. දැන් යන්නේ නැහැ. ඇයි කියලා බලනකොට එක්කෙනෙක්ගේ ශරීරයට ආරූඪ වුණා. එතකොට ආරූඪ වෙලා හැම දෙවියෙක්ම ඇස් වලට පේන්නේ නැහැ පින්වත්නි. ඒ කාලේ හැබැයි ඉතින් සමස්තය 90 ගාණක් තියෙන්නේ විස්තර දෙවියන්ගේ කාලේ පේන්න ඇවිල්ලා තියෙනවා. ඇස් වලට පේන්න. සිද්ධි එකක් දෙකක් තියෙනවා මේ මනුස්සයන්ගේ ශරීරයට යම්කිසි බැල්මක් හෙළපුවා. එතකොට ඒ ශරීරය හරහා කතා කරනවා. එතකොට එහෙම ශරීරයකින් කතා කරලා කිව්වා මේ ළඟ ශ්‍රමණයන් වහන්සේ නමක් ඉන්නවා. ඒ ශ්‍රමණයන් වහන්සේ බොහෝ දවසක් දන් වැළඳුවේ නැහැ. නුඹලා ගාව තියෙන ආහාරයක් ශ්‍රමණයන් වහන්සේට පූජා කරපන්. මං උඹලට ගොඩක් අනුකම්පායි කියලා. ඊට පස්සේ හරියට සන්තෝෂයටපත් වෙලා සොයාගෙන යනකොට කිරිපලු නුගරුක්ෂයේ මුල වැඩ ඉන්නවා භාග්‍යතුන් වහන්සේ. ඉතින් භාග්‍යතුන් වහන්සේට විලඳ මීපෙඩු පූජා කළා. ඉතාමත් පැහැදුනා බුදුරජාණන් වහන්සේ ගැන. ඊළඟට බුදුරජාණන් වහන්සේ පත්වන විමුක්තියට ගොඩාක් පැහැදුනා. ද්වේවාචික උපාසකවරු බුදුන් සරණ ගිය දහම් සරණ ගිය ඒවකට සංගරුවන නැත. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් අපිට සිහි කරලා ගරු බුහුමන් කරන්න යම් වස්තුවක් ඉල්ලූ මොහොතේ බුදුරජාණන් වහන්සේගේ රන්වන් ශ්‍රී හස්තය මෑත් කරලා ඒ රන්වන් ශ්‍රී හස්තයෙන් නිල්වන් වූ සිරස පිරිමැදලා කේශ ධාතු මිටක් රැගෙන මේ තපස්සු බල්ලික විලඳ දෙබෑයන්ට දුන්නා. දෙබෑයෝ කියන්නේ සහෝදරයන්ට. ඉතින් ඒ ධාතුන් වහන්සේලා ඒ ඇත්තෝ චාරිකාවේ වෙළඳාමේ වඩින අය. ඉන්දියාවේ පමණක් නෙවෙයි ඉන්දියාවෙන් ස්වර්ණ දේශයෙන් ඔය හැම පැත්තෙම විතර ලංකාව හරහා සමහරවල් ලංකාව නවාතැන්පලක් විදිහට ඒ කියන්නේ විවේක ගන්නට ගොඩ බහින දූපතක් විදිහට තමයි ඒ ඇත්තෝ ඒ කාලේ සැලකුවේ. ඒ නිසා ගිරිහඬු සෑයේ තැන්පත්ව තිබෙන කේශ ධාතු තපස්සු බල්ලික වෙළඳ දෙබෑයන්ගේ කේශ ධාතු කතාව ගිරිහඬු සෑය පිළිබඳව අපි මේ වැඩසටහන් මාලාවේ දහම් වැඩසටහනක් කරමු. එතකොට අපිට සම්පූර්ණ විස්තර ඉගෙන ගන්න පුළුවන්. දැනට මම මේ කියන්න උත්සාහ කළේ ත්‍ර බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉද්දී තපස්සු බල්ලික වෙළඳ දෙබෑයන් මුල් වෙලා කේශ ධාතු ස්තූප හැදුනා. දැන් ඒ ගැන විස්තර තියෙනවා. තපස්සු බල්ලිකානං යං කේශ ධාතු මදාජිනෝ රාජායතන මූලම්මි පූජිතං යාචිතෝ තදා
ඉතින් කිරිපළු නුගරුක්ෂයේ මුලදී තපස්සු බල්ලෙක් වෙළඳ බෑයන් පුදන්ට යමක් ඉල්ලූ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කේස ධාතුන් වහන්සේලා ලබා දුන්නා. නිත්වා සකන්තේ නගරං කාර්යත්වා චේති අන්තහින් තන් ධාතු නිදහිත්වාන පූජෙන්සු චිරබ්බුතං බොහෝ කාලයක් පවතිනද ඒ තම තමන් යන නගරවල ස්තූප කරවන්ට උනා. එහෙනම් තපස්සු බල්ලෙක් වෙළඳ බෑයන්ගේ ධාතු ස්තූප තැන් කිහිපයක තියෙන්න ඉඩ තියෙනවා. පාටිහිරා බහූතස්මින් චේතියේ කේස ධාතුණං කේස ධාතු ස්තූප වලින් ගොඩාක් මේ ප්‍රාතිහාර්ය සිද්ධ වෙනවා කියනවා. මයුරංගීව සංකාස රන්සීනං බහි නිග්ගමා ඒ ස්තූප වලින් රැස් වී දෙනවා කියනවා. මේ මොනරෙක්ගේ බෙල්ලේ පාටින් තද නිල් පාටින් වන්දේ තම් බුද්ධ භූතස්ස පඨමන් තූප මුත්තමං බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේම කරපු කේස ධාතු සෑයට නමස්කාර වේවා කියලා මේ පැරණු වැඳපු ගාථා. බුද්ධෝ තපස්ස සහ බල්ලික වාණිජානං දානං ලබිස මදු පිණ්ඩිත ලාජ පුන්නං තේසං සුදින්න නිහිතං මුනිකේස ධාතුන් වන්දාමි සුන්දර තරං ගිරි කණ්ඩිතූපං. ඔය මේ ගිරිහඩු සෑය වඳින ගාථාව. තපස්සු බල්ලික විලඳ දෙමයන්ගෙන් බුදුරජාණන් වහන්සේට ලැබුණ විලඳ මීපෙඩු දානය වළඳා බුදුරජාණන් වහන්සේ ඔවුන්ට වන්දනා කිරීමට කේස ධාතුන් වහන්සේලා ලබා දුන්නා. ඒ කේස ධාතුන් වහන්සේලාගේ පරම්පරාව තැන්පත් වෙලා ගිරිහඩු සෑය හැදුවා නමස්කාර වේවා කියලා ඒ වන්දනා කරන්නේ. එතකොට සලුමින සෑයයි සිළුමින සෑයයි ඊළඟට ගිරිහඩු සෑයයි ඔය ලෝක ප්‍රසිද්ධ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ හැදිච්ච ධාතු ස්තූප. ඒතර සලුමින සෑය පාරිභෝගික ධාතු සෑය. පස්සේ අකු ධාතුන් වහන්සේ තැන්පත් වුණා ශාරීරික ධාතු. ඊළඟට සිළුමින සෑය ශාරීරික ධාතු. ඊළඟට මේත් ශාරීරික ධාතු. ඊළඟට දැන් සාමාන්‍යයෙන් අතීතේ ගිරිහඬු සෑය මයංගනී සෑයට වගේ ප්‍රදේශේ නමින් නෙවෙයි යමතලා තියෙන්නේ. කේස ධාතු සෑය. අද වුණත් ඒ කියන්නේ සාමාන්‍යයෙන් දෙවියන්ගේ විමාන කතාවල කේස ධාතු සෑය කියලා අතීතයේ දෙවිවරු මිනිසුත් එක්ක කතා කරනකොට සංඝයාත් එක්ක කතා කරනකොට කේස ධාතු සෑය කියලා පාවිච්චි කරන්නේ මයංගනී සෑයට. එහෙම නැත්නම් ගිරිහඬු සෑයට. මයංගනී සෑයට මයංගනීට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් 9 වෙනි මාසේ යක්ෂයන් පළවා හැරලා ඒ භූමියේ බුදුරජාණන් වහන්සේ තැන්පත් කිරීමට සමන් දෙවියන්ට කේස ධාතුන් වහන්සේ ලබා දුන්නා. ඒක ඔබ දන්නවා. නමුත් මයංගනී ධාතු නාමශීලාගේ පරම්පරා කතාවක් තියෙනවා. ඒ කතාවත් අපි වෙනම ශ්‍රවණය කරන්න ඕන. නමුත් අද දවසේ මම විස්තර කරන්න උත්සාහ කළේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවෙන්න කලින් ලෝකෙ හැදිච්ච සෑයවල් ගැන. සැලුමිනි සෑය, සලුමිනි සෑය, සිළුමිනි සෑය, ඊළඟට කේස ධාතු සෑය, ගිරිහඬු සෑය. මයංගනී ගැන තියෙනවා බෝධිතෝ නවමේ මාසේ ලංකම්පටම මාගතෝ බුද්ධ සුමන දේවස්ස කේස ධාතු වරං අදා. සම්බුද්ධත්වයෙන් 9 වෙනි මාසේ ලක්දිවනට වැඩම කරපු බුදුරජාණන් වහන්සේ සුමන සමන් දෙවියන්ට කේස ධාතුන් වහන්සේලා ලබා දුන්නා. නිදහිතාන තන් දේවෝ සත්තරතන මුච්චකං ඉන්දනීල මනීමයන් තූපන් සද්ධාය කාරයි. සත්ත රතනයෝ සප්ත රතන කියන්නේ මණික් වර්ග 7ක් රන් රිදී මුතු මණික් අතුරලා ඒ මත නිල්වන් වූ ධාතු කරඬුව තියලා මණික් වලින් වහලා තිනවා සමන් දෙවියෝ. කේස ධාතු කරඬුව. බොහෝම ශ්‍රද්ධාවෙන් කරලා තියෙන ධාතු සෑය. ඉන්ද්‍රනීල මාණික්කෙන් චෛත්‍ය කළා. ඊට පස්සේ ඒ සෑය උස රියන් 7ක්. රියන් 7ක් උස සෑයක් කළා. ගීවට්ටි ධාතුන් බුද්දස්ස ආනෙත්වා ජම්බු දීපතෝ නිදාය සරබුත්තේරෝ මේදවන්න සිලායතං. පස්සේ කාලේ සරබු මහරහතන් වහන්සේ තමයි පිරිනිවන් මංචකෙන් බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ මේ ගෙලේ තියෙන මේ අවසාන මේ
මේ පිටි කොන්දේ තියෙන අස්තිවල අවසාන අස්ති 7 ඒක සාමාන්‍ය මිනිස්සෙක්ගේ විදිහට නෙවෙයි බුදු කෙනෙකුට තියෙන්නේ. ඒකට මයංගන විස්තරي අපි ඒක විස්තර කරන්න. ඒ ග්‍රීවා ධාතුන් වහන්සේ මෘදංග බෙරයක් වගේ තියෙන ග්‍රීවා ධාතුන් වහන්සේ පස්සේ කාලේ කේශ ධාතුන් වහන්සේලාත් එක්කම තැන්පත් කරලා සරබූ මහරහතන් වහන්සේ මේද වර්ණයෙන් ධාතු සෑයක් කළා, කංචුක සෑයක් කළා. ඒ කියන්නේ රියන් 7ක් උස සෑය වැහෙන්න මේද වර්ණයෙන් අනිස්සෑය කළා. ඒක කළේ 이르දිහෙන්. කාරේ සිද්වා දස හත් මුංච කංචේතියන් තහින් දේවානම් පියතිස්ස රඤ්ඤා බහතු කුමාරකෝ. දේවානම් පියතිස්ස රජුරුවන්ගේ සහෝදරයා වූ උද්දත චූලාභය නැත්නම් මහානාග කියලාත් කියනවා. ඒ රජතුමාත් ඒකට කංචුක සෑයක් කළා පස්සේ කාලේ මයංගනි. උද්ද චූලාභයෝතින්ස හත්තු අචක කෝසිතං දුට්ටගාමිනී භූමින්දෝ සාසනෝදය කාමතෝ. පස්සේ කාලේ ඒ තිස්රියන් උසට උද්ද චූලාභය රජුරු කළේ සෑය. ඒ 12 රියන් වලට කළේ සරබූ මහරහතන් වහන්සේ. ගාමිනී රජුරුවෝ දුටුගැමුණු මහරජතුමා ශාසනයේ වැඩ කැමැතිව අසීති රතනුබ්බේදන් තස්ස කංචුක චේතියන් කාරේසිතන් නමස්සාමි මයංගන සුවිස්සුතං. ප්‍රසිද්ධ වූ මයංගන ස්තූපය අසූරියන් උසට කළා කියනවා. ඒකෙන් උද්ද චූලාභය රජුරුවෝ මයංගන සෑය කළා තියෙන්නේ කළු ගලින්. සෛලමේ විදියට කළු ගලින් හෝ ගල් වලින්. සරබෝ මහරහතන් වහන්සේ මේද වර්ණ ප්‍රාසානෙන් සොමන සමන්දේවි ඉන්ද්‍රනීල මාණික්කෙන්. එතකොට අදටත් මයංගනේ සෑයේ ධාතු වැඩි ඉන්නේ නිල් සෑයි. ඊට උඩින් මේද වර්ණ සෑය. ඊට උඩින් සෛලමේ සෑය. ඊට උඩින් දුටුගැමුණු රජුරෝ කළා තියෙන්නේ ගඩොල් වලින්. එතකොට ඒ විදිහට කංචුක සෑය. කංචුක කියන්නේ සෑයක් වට කරලා බඳිනවා. ඒ විදිහට තමයි මයංගනේ ස්තූපය කළා තියෙන්නේ. ලංකා යත්ත පටමන් සුගතෝ නිසජ්ජ යක්කේ දමේසි නිජ ශාසන පාලනාය ඨානේ තහින් නිහිත කුන්තල ගීව ධාතුන් වන්දාමි සාදු මයංගන තූප රාජා. මයංගන සෑය වන්දින ගාතාව. එතකොට මේ මයංගන සෑය සහිතව මේ බලන්න සම්බුද්ධේ ධර්මානම්හි බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේම තූපා ඒතේ පතිට්ඨිතා ඔය ස්තූප කෙරුණා. කේස දුස්සේහි ධාතුහි චත්තාරෝතේ නමා මහං. කේස ධාතුන් වහන්සේලාගේ ස්තූප 3ක් හැදුණා. ඒ සිළුමිණ සෑය, ගිරිහඩු සෑය, මයංගන සෑය. දුස්ස ස්තූපය දුස්ස කියන්නේ සලු. සලුමිණ සෑය. ආනේ ස්තූප 4ටම මාගේ নমස්කාරය වේවා කියලා. ඔය ඉස්සර ධාතු වන්දනා පොතකින් මේ උපුටා ගත්ත ගාථා කිහිපයක් ඔය මම කිව්වේ. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ. එතකොට ඒ අතරත් ලංකාවට බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ ඒ ස්ථානවලදී බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට ඒ ස්ථාන රකින්න දෙවිවරුන්ට යම්කිසි පූජා වස්තුවක් දීලා තියෙනවා. පින්වතුනි හැම දෙයක්ම වංශ කතාවේ ධාතුන් වහන්සේ නමක් ගැන හැම කතාවක්ම නැහැ. එතකොට අර මූලික රහතන් වහන්සේලාගේ වචනයෙන් පැවතගෙන එන විස්තර වංශ කතාවල ඒ විදිහටම තියෙනවා. පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවා, අටුවාවලත් තියෙනවා. එතකොට ඒ නිසා සමහර ධාතුන් වහන්සේ නමක් ගැන අපි කියමුකෝ මංගල කඩුව කිරිවිහිරි තැන්පත් කියලා කියනවා. අපි කියමු එක වංශ කතාවක නැහැ කියලා. නැති පමණින් අපිට ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද පස්සේ කාලේ ගොඩාක් රහතන් වහන්සේලා ඉන්දියාවෙන් ලංකාවට තමයි වැඩිලා තියෙන්නේ. ඉන්දියාවේ බුද්ධ ශාසනය නැති වෙනකොට ගොඩාක් ධාතුන් වහන්සේලා ලංකාවට තමයි වඩම්මලා තියෙන්නේ. ඉන්දියාවේ රහතුන් වහන්සේලාගේ යුගයේ ටික ටික ශේවීගෙන යනකොට ලලාට ධාතුන් වහන්සේ ලංකාවට, ඊළඟට කාලිංගෙන් දන්ත ධාතුන් වහන්සේ ලංකාවට, ඊළඟට මිහිඳු මහ රහතන් වහන්සේ මුල් වෙලා පාවත්තරයක් සර්වඥ ධාතු ලංකාවට, ග්‍රීවා ධාතුන් වහන්සේ මේ ඌර්ණ රෝම ධාතුව ලංකාවට, ඒ වගේ ගොඩාක් ධාතුන් වහන්සේ ලංකාවට වැඩමවා.
ඒ නිසා දැන් අපි කියමුකෝ බුදුරජාණන් වහන්සේගේ චිතකේ ඉතුරු වුණ සලුව ඒත් ලංකාවට ලැබිලා තියෙනවා. ඒකට කොහොමද ලැබුණේ කියලා වංශ කතාවක් නැහැ. ඒ නැති පමණින් අපිට ඒවා බැහැර කරන්න බෑ. මොකද ඉන්දියාවෙන් ගොඩාක් උපාසක උපාසිකාවෝ ඒ වගේම විශේෂයෙන් රහතන් වහන්සේලා සංඝයා වහන්සේලා ලංකාවට වැඩලා තියෙනවා. ඒ වගේම සතර ස්ථාන වන්දනාවට ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයෙක් විසින් දෙක පහන් සංවේගයට පත්විය යුතු ස්ථාන 4 මේ ජම්බුද්වීපේ තිබෙනවනේ. අද නේපාලේ තියෙන ලුම්බිනිය. ඊළඟට ගයාවේ වජ්‍රාසනය. ඊළඟට බාරාණසී ඉසිපතනේ කුසිනාරාවේ පිරිනිවන් භූමිය. ඒ ස්ථාන 4 සාවස්තිය වන්දනා කරන්න ලංකාවෙන් නැව් නැගලා මේ සංඝයා වහන්සේලා දඹදිවට වඩිනවා. ඔය බුදුන් උපන්නා ලංකාවේ කියන වගේ දේවල් මේ ඊයේ පෙරේදා තියච්ච ඒවානේ. මෙතේ කාලයක් ඒ වගේ සිටිවිල්ලක්වත් මේ ලංකාවේ පින්වන්තයන්ට හිතිලා නැහැ. ඒකට දැන් මෙතෙක් කාලයක් ලංකාවේ පින්වන්තයන්ට නොහිතිච්ච දේවල් අද කාලේ මිනිසුන්ට හිතෙනවා කියන්නේ මේ තමයි බුද්ධ ශාසනයේ අවසාන යුගය. ශාසනය නැති වෙන්න කොහින් හරි පොටක් හැදෙනවා. ඒ හේතුව ඔවුන්ගේ වරදක් කියලා නෙවෙයි අපි කියන්නේ. මේක තමයි අනිත්‍ය. නිට්ටය නෑ. වෙනස් වෙලා යනවා. මේ බුද්ධ ශාසනයේ අවසාන යුගය. ඊට පස්සේ පින්වත්නි මොකද වුනේ මේ උතුම් ධාතුන් වහන්සේලා ওই විදිහට තැම්පත් වුණා. තැම්පත් වෙලා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේම ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එතකොට මේ දෙව් මිනිසුන් අතර ප්‍රකට බොහෝ දෙනා දන්න ස්තූප 4ක් ගැන තමයි විස්තර කිව්වේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ධාතුන් වහන්සේලා බෙදිච්ච විදිහ තමයි අපි ඊළඟට ඉගෙන ගන්න තියෙන්නේ. ඔබ දන්නවා තුන් ලෝකෙට කලාතුරකින් පහළ වෙන බුදුරජාණන් වහන්සේ ලෝකයේ දෙස කරුණාවෙන් බැලූ දහන් ඇස පිරිනිවී ගියා. නොපෙනී ගියා. පහන් සිලක් නිවෙන ලෙස පිරිනිවී වැඩියා. තෙලුත් වැටිත් ඉවර වීමෙන් පහනේ දැල්ල නැති වී යනවා. ඒ දැල්ල කොහෙටද ගියේ උතුරටද දකුණටද කියලා කතාවක් නැහැ. තෙලුත් වැටිත් නිසා දැල් වුණා. තෙලුත් වැටිත් නැතිවීමෙන් පහන නිවී ගියා. ඇග්ගිය තැනක කතාවක් නැහැ. ආන්නේ වගේ තමයි බුදුරජාණන් වහන්සේ මේ කය තියෙන තාක් ජීවත් වුණා. ඒ කය අත්හැරලා පිරිනිවන් පෑවා. ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට ගොඩාක් මේ ලෝකේ කම්පන ඇති වුණා. පිපී තිබුණ සියලු මල් බිම වැටී ගියා. මහා ශෝකී ඒ වගේම බොහෝ සංවේගදී ලෝකයේ සිදු වුණා. දිවිවරු කේවලු කඩාගෙන ඇඬුවා. කුසිනාරාවේ මල්ල රජදරුව විතරක් උයනට එකතු වෙලා තියෙනවා 60000ක්. 60000ක් කුසිනාරාවේ මල්ල රජදරුව එකතු වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයට මලින් ගඳින් සුවඳින් පූජා පැවැත්වුවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයට පූජා පවත්වලා පින්වත්නි ඒ ශ්‍රී දේහය ඔසවන්න හැදුවා. තරුණ මල්ල රජදරුවෝ 8 දෙනෙක් සුවඳ පැනින් නහා ඒ ශ්‍රී දේහය ඔසවන්න හැදුවා. දවස් 7ක් පූජා පැවැත්වුවා කුසිනාරාවේම. දකුණු දොරටුවෙන් වඩම්මන්න. දකුණු දොරටුවෙන් වඩම්මලා නගරයෙන් පිට ආදාහනය කරන්න හිතාගෙන. ශ්‍රී දේහය ඔසවන්න බෑ. සිවුරවත් මෙහෙම සෙලවෙන්නේ නැහැ. ඊට පස්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ වදාලා රජවරුනි නුඹලාගේ අදහස එකක් දිව්‍යවරුන්ගේ අදහස එකක්. ස්වාමීනි දෙවියන්ගේ අදහස මොකද? මේන් උතුරු දොරටුවෙන් වඩම්මලා එයින් නැගෙනහිරට ගිහිල්ලා එතනින් ආපහු නැගෙනහිරට ගිහිල්ලා ඔබ ඔටුනු පළඳා සැරසෙන යම් ශාලාවක් තියෙනවාද? ඔබගේ උත්තම භූමිය. ඒ පාරිශුද්ධ තැන තමයි කිව්වා භාග්‍යවතුන් වහන්සේගේ දේහය ආදාහනය කරන්න දිවුරු කැමති. මොකද දකුණු දොරටුවෙන් වැරදි කරපු අය තමයි දකුණු දොරටුවෙන් පිටමන් කරන්නේ. ඊට පස්සේ එතනින්
දෙවියන්ගේ කැමැත්ත වේවා කියලා හිතාගෙන ඔසවනකොට ශ්‍රී දේහය එසවුණා. රත්තරන් යම් ආධාරයක භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී දේහය ඒ විදිහටම තව වහලා එහෙම මොකොත් නැහැ. ශ්‍රී දේහය රාජ සලුවෙන් වෙල්ලත් නැහැ තාම. ඒ විදිහටම එසෙව්වා. දෙවිවරු මෙවට මැදිහත් වුණා. ඊට පස්සේ ධනක් පමණ මල් පොළොවට වැටුණා කියනවා මදාර සූත්‍ර දේශනාවේ තියෙනවා. හිමීට ඇතෙක්ගේ ගමන වේගවත් කියලා හිතන්න පුළුවන්. ඊටත් වැඩි සෙමින්. සෙලවෙන්නේ නැතුව ශ්‍රී දේහය මල් මාවතේ මකුට බන්ධන චෛත්‍යස්ථානෙට වැඩම කළා. ඒ වැඩම කරනකොට තමයි බන්දුල මල්ලිකා මේ තමන්ගේ මේලාභරණය මුළු ශරීරයේම රත්තරණින් වැහෙන ආභරණයක් තිබ්බා. මාගේ ශාස්ත්‍රුන් වහන්සේට පිරිනිවන් වඩින මගේ බුදුරජාණන් වහන්සේට පූජා කරමි කියලා කඳුළු සලාගෙන ඇවිල්ලා ශ්‍රී දේහය සංගරුවනේ රාජ මහා මාත්‍යවරුන්ට ආයාචනා කළා. ශ්‍රී දේහය මදක් පහත් කරලා භාග්‍යතුන් වහන්සේගේ දේහයට උඩින් ඒ රත්තරන් ආභරණේ පළඳුවා. එතකොට ඒ භාග්‍යතුන් වහන්සේගේ දේහයට රත්තරන් ආභරණේ වැටෙනවත් එක්කම ගිනි අඟුරු පාටින් රැස්මාලාවක් විහිදලා ගියා. බන්දුල මල්ලිකා සාදුකාර දිදී පහන් සංවේගයෙන් බලාගෙන හිටියා. ඔය තමයි විශේෂ පූජාවක් ඔය මාවතේ කරපු. ඊට පස්සේ මකුට බන්ධන චෛත්‍යස්ථානයේ කියන්නේ ඔටුනු පළඳන ආභරණ වලින් සැරසෙන රජවරුන්ගේ වටිනාම ඒ මණ්ඩපය ළඟ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කරලා ඒ ස්ථානයේ රත් සඳුන් වලින් දර ගොඩ ගසා චිතකය හදද්දී ආනන්ද ස්වාමීන් වහන්සේගේ උපදෙස් මත බුදුරජාණන් වහන්සේගෙන් අසා දැනගත් පරිදි රත්තරන් සිනිඳු සලුවෙන් ශ්‍රී දේහේ වෙලා ඒ මත දහසක් පිළු පුළුම් පටලෙන් වෙලා ඒ මත රන් සලුවෙන් වෙලා ඒ මත නැවතත් පුළුම් පටලයකින් වෙලා ඒ මත නැවතත් රන් සලුවෙන් යොදා ඔය ආකාරයෙන් ඔය උපායෙන් රන්සලු 500ක් වෙනකල් ශ්‍රී දේහේ වෙලුවා. රන්සලු 500ක් වෙච්ච තැන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය රත්තරන් දෙනක අපි කියමු අද කාලේ අපි කියන්නේ පෙට්ටියක් කියලා. ඒ වගේ රත්තරන් වලින් වැඩ දැමු රන් දෙනක තැන්පත් කොට ඒ සම්පූර්ණයෙන්ම සුවඳ තෙලින් පිරෙව්වා. සුවඳ සඳුන් ආදී තෙල් වලින් පිරෙව්වා. රම් පිදානෙන් වැසෙව්වා. වසා දෙවියන් මහරහතුන් ඒ වගේම ඒට පේවි සුවඳ පැනින් නහ කෙහෙවලු කඩාගෙන සිටින ඒ මල්ල රාජ කුමාරවරු ඒ රන් දෙන ඔසවා රත් සඳුන් දරචිතකේ තබා එකින් එක රත් සඳුන් තබවා චිතකේ රන් දෙන සම්පූර්ණයෙන් වැහෙව්වා. රියංගාන කුසට බුදුරජාණන් වහන්සේගේ චිතකේ දෙරන් දෙන රත් සඳුන් දරෙන් වැහුවා. ඊට පස්සේ ඒ වහලා මල්ල රජදරුවෝ කුමාරවරු 4 දෙනෙක් පැන්නාලා කෙහෙවලු කඩාගෙන වතුර වැටෙන කෙස් වලින් අතට සඳුන් තෙලින් ඔබවා හදන ලද විලක් වරගෙන වටේ 3 වතාවක් පැදකුණු කළා චිතකේ දල්වන්න හැදුවා. දැල්වෙන්නේ නැහැ. මෙහෙම තියාගෙන ඉන්නවා පත්තු වෙන්නේ. අනුරුද්ධ මහරහතන් වහන්සේගෙන් ඇසූ විට අනුරුද්ධ මහරහතන් වහන්සේ වදාලා ඔබගේ අදහස එකක් දිව්වරුන්ගේ අදහස එකක්. කුමක්ද දිව්වරුන්ගේ අදහස? මහා කස්සප තිරිඳුන් සංඝයා සමග වඩිනවා පාවානුවර ඉඳලා. පාවානුවර ඉඳලා මල්ල රජදරුවන්ගේ උද්‍යානයට දවසයි යන්නේ. දැන් ඒ අතර වැඩ ඉන්නේ. මහා කස්සපයන් වහන්සේ බුදු සිරිපා වඳින තුරු දැල්වෙන්නේ චිතකේ. මිනිසු දෙවියෝ කල්පනා කළා යම් ශ්‍රාවකයන් වහන්සේ නමක් නිසා
ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රී දේහේ දැල්වෙන්නේ නැත්තම් අහෝ ඒ මහ උත්තමයා කවරහුද? ඈත 500ක් සංඝගණ පිරිවරා මහා කස්සප මහ රහතන් වහන්සේ වඩිනවා. බුදුරජාණන් වහන්සේගේ පිරිනුවම් පෑමෙන් තෙත් වූ දැස් ඇති මිනිසුන්ට, තෙත් වූ දැස් ඇති කාමයේ විතරාගේ නොවන ශ්‍රාවකයන් වහන්සේලාට ඈත සුගත් මහ චීවර ධාතුව පොරවා රන්වන් සිරුරෙන් යුතු මහා කස්සප මහ රහතන් වහන්සේ වඩිද්දී නැවතත් බුදු කෙනෙක් වඩිනවද කියලා සිතුණා. මහා කස්සප මහ රහතන් වහන්සේ සංසුන් ගමන් ඇතිසේක. සංසුන් ඉරියව් ඇතිසේක. බිමට යොමු කළ ඇස් ඇතිසේක. මහා කස්සප මුනිදුන් මහා තෙදවත්සේක. මහා බලවත්සේක. ආනුභාව සම්පන්නසේක. පිවිතුරු සිත් ඇතිසේක. විරාගී සිත් ඇතිසේක. සංඝ ගණට සංඝ පීතෘ වනසේක. ඒ මහා කස්සප මුනිදුන් තුන් වතාවක් චිතකේ පැදගුණ කොට බුදුරජාණන් වහන්සේගේ සිරිපා මෙතනයි කියා සිතා. ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ සිරිපා තිබෙන පැත්තට සිරසින් වන්දනා කොට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට සිරිපා වඳින්න ඇත්තන් කියලා හිතනකොටම රන්සලු 500 මෑත් වෙලා, පුළුම් පටල 500 මෑත් වෙලා, රන් දෙන මෑත් වෙලා, සඳුන්දර මෑත් වෙලා සිරිපා සංගල චිතකෙන් මතු වුණා. ගොප්පැටේ දක්වා ඒ රන්වන් සිරිපා අතින් තරයේ අතින් මනාව අල්ලාගෙන ඒ රන්වන් දහසක් අර ඇති චක්‍ර ලක්ෂණින් යුතු සිරිපා නල්ලේ තබා ගත්තා. මේ සියලු දෙනාට පෙනිපෙනී ආය මහා කස්සප මහ රහතන් වහන්සේ වචනයක් කිව්වොත් සංඝයා එතනින් එහාට ආය බුදු කෙනෙක් වගේ. බුදු කෙනෙක් වගේ. අනුබුදු. මහා කස්සප මහ රහතන් වහන්සේ සිරිපා වැන්දට පස්සේ 500ක් සංඝයාත් වැන්දට පස්සේ ආයෙත් තිබ්බ විදියටම රන්සලු පුළුම් පටල දෙන සඳුන් චිතකේ තිබ්බ. එහෙම තිබ්බා. ඉබේම ගිනි දැල්ලුණා. ඒතර ධාතු වංශයේ තියෙනවා ඒ චිතකේට පූජා පිණිස වටේ තිබුණ මණික්වල රශ්මියෙන් බුදුරජාණන් වහන්සේට පූජා පිණිස වටේ තිබුණ දිව්‍ය මණික්වල රශ්මියෙන්ම චිතකේ දැවුණා කියලා ධාතු වංශයේ තියෙනවා. එතකොට ඉබේම මේ චිතකේ දැවුණා. ඒ දැවුණාට පස්සේ දින මේ බොහෝ වෙලාවක් දැවුණා. ධාතුන් වහන්සේලා බෙදුනට පස්සේ ඒ රන් දෙන ඇතුලේ ආකාශයෙන් දිව්‍යංගෙන් සුවඳ පැන් චිතකේට වැටුණා. වටේට තිබුණ සල්ගස් වලින් චිතකේට පැන් ඉසුණා. ඊට පස්සේ මල්ල රජදරුව සුවඳ පැන් ඉස්සා. ඒ විදිහට තමයි චිතකේ නෙවුනේ. ධාතුන් වහන්සේලා රන් දෙන ඇතුලේ කොහොමද බෙදුනේ කියලත් විශේෂයෙන් චිතකේ දැවෙද්දිත් රහතන් වහන්සේලා ගින්දර අස්සින් කියලා ධාතුන් වහන්සේලා ගත්තා. ආන්නේ විස්තර අපි ඊළඟ දවසේ කතා කරමු. ඉතින් අද දවසේ ওই කරුණු ටික අපි කතා කළේ බොහෝ උද්දික කතාවක් ධාතු පරිනිර්වාණය. උතුම් ධාතුන් වහන්සේලාගේ අනුවාසයෙන් ඔබට සෙත් වේවා. ඉතින් අද දවසේ මහා ධාතු පරිනිර්වාණී දහම් වැඩසටහන තුලින් රැස් වෙච්ච සියලු පින් දෙවියෝ අනුමෝදන් වෙත්වා. මේ පින්වතුන් ආරක්ෂා කරත්වා. මේගේ ඥාතීන් මේ පින් අනුමෝදන් වී පරලෝක සැපයටපත් වේවා. මේ උතුම් දහම් වැඩසටහනට අපිට ආශිර්වාද කොට අපිට ධර්ම විනය කියා දෙන අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂම ලබත්වා. සියලු සංගරුවනට, සිල් මෑණිවරුන්ට, පැවිදි අපේක්ෂක දරුවන්ට ධර්ම අවබෝධයම වේවා. ඒ වගේම පින්වත් රන්දිල් ලලීන්ද්‍ර සහ ජීවන්ති රන්දිලගම යන දෙදෙනාටත් ඒ දෙදෙනාගේ දෙමව්පියන් වන විමලසිරි රන්දිලිගම පියාණන්ට, ගුණපාල පියාණන්ට, ඒ වගේම ඉන්ද්‍රලතා රන්දිලිගම මෑණියන්ට, ශාමලී ගුණපාල මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ඒ වගේම අනන්ත සසර පුරා මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් කළා. ඒ වගේම රන්දිලිගම ඒ පින්වතුන්ගේ ජීවන්ත බණ්ඩාර රන්දිලිගම සහෝදරයාට
ඒ වගේම අනිකුත් සහෝදර සහෝදරියන්ට කායික මානසික නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිසත් මේ පින් අනුමෝදන් වේවා. දායකත්වයේ දරුව ඔබ සියලු දෙනාටත් ධර්මයේ සූ සියලු දෙනාටත් මේ පින් බලෙන් කායික මානසික දුක් දුරු වේවා. උතුම් ධාතුන් වහන්සේලාගේ ආනුභවයෙන් පිහිට සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අපි රැස් කරන පින් හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.